ආයිබෝවන්. දැන් ලංකාවේ අපි මේ සුන්දර ගම්මාන සොයාගෙන යද්දී අපිට විවිධ ජාතියේ ගම්මාන හමු වෙනවනේ. මුහුදුබඩ ප්‍රදේශවලදී ඒ සංස්කෘතියත් එක්ක ගැලපෙන ගම්මාන හමු වෙනවා වගේම ලංකාවේ තවත් විවිධ ප්‍රදේශවලට යද්දී කඳුකරය වේවා, තනිතලාව, බිම්තැන්න මේ හැම පැත්තටම අපි ගමන් කරනවා. මෙහෙම යද්දී අපිට සුන්දර ගම්මාන හමු වෙනවා. දැන් අදත් අපි යන සූදානම් වෙන්නේ එවැනි සුන්දර ගම්මානයකට. දැන් මේ ගම්මානය ගැන කතා කරද්දී වැව්බැඳි රාජ්‍යයේ තියෙන ගම්මානයක්. නමුත් මේ ගම්මානේ මායිම් වෙනවා මේ වැව්බැඳි මේ තනිතලා ප්‍රදේශයේ වගේම කඳුකරයට නැතිනම් මධ්‍යම පළාතට මායිම් වෙන ප්‍රදේශයටත් මායිම් වෙන ගම්මානයක් තමයි මේ තියෙන්නේ. මේ ගම්මානේ සංස්කෘතිය ජන ජීවිතය ගැන බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. මේ පොළොන්නරුව ප්‍රදේශයට ඉතාමත් ආසන්නයෙන්ම පිහිටි ගම්මානයක් කලහගල ගම්මානය. උතුරුමැද පළාත ලංකාවේ විශාලතම පළාතයි. පොළොන්නරුව එහි ප්‍රධානතම නගරයක්. ලංකාවට බත සපයන රජරට ප්‍රදේශය වැව්වේලි ඇල අමුණු පිරි නිසා වැව්බැඳි රාජ්‍ය ලෙසත් හඳුන්වනවා. මහාවංශයේ සඳහන් ආකාරයට පොළොන්නරුව ලංකාවේ දෙවන රාජධානියයි. වසර 1200ක පමණ පාලන කාලයක් අනුරාධපුර රාජධානියෙන් අවසන් කරමින් පොළොන්නරුවට පිවිසෙන්නේ චෝලයන්ගේ ජයග්‍රහණයෙන් පසුවයි. පළවන රාජරාජන් චෝල පාලකයා පරදා නැවතත් පළවන විජයබා රජුන් තම අනසක පැතිර වූයේ මහත් අභිමානයෙන්. කෙසේ වෙතත් පොළොන්නරු රාජධානිය බිහිවන්නේ මහවැලි ගඟේ වම් ඉවුරු ප්‍රදේශයේ. පොළොන්නරුවේ සිට පරාක්‍රම සමුද්‍රයේ මත්තෙන් විහිදෙන B529 මාර්ගයේ කිලෝමීටර් 13ක් පමණ ගිය විට කලාගල හමු වෙනවා. එක් පැත්තකින් පොළොන්නරුව නගරයත් පරාක්‍රම සමුද්‍රය, කලාගල වැව, අංගම් මැඩිල්ල රක්ෂිතයට මායිම් වන කලාගල සුන්දර ගම්මානයක්. මිරිදිය දීවර කර්මාන්තය මෙහි ප්‍රධානතම ජීවනෝපාය වූවත් කෘෂිකර්මාන්තය මත යැපෙන පිරිස්ද හමු වෙනවා. කලහගල හරහා කදුරුවෙලට දිවෙන අංගම් මැඩිල්ල බසයයි මෙහි ප්‍රධානතම ගමන් පහසුව. නමුත් සෑම නිවසකම පාහේ යතුරු පැදියක් හෝ පාපැදියක් දැකීම සුලභ දසුනක්. වසරේ වැඩි කාලයක් සෙල්සියස් අංශක 27කට වැඩි උෂ්ණත්වයක් ඇති නිසා කලාගල වේලි කලාපයට හිමිකම් කීවත් වැව් කිහිපයකටත් රක්ෂිත වනාන්තර කිහිපයකටත් මැදි වී ඇති නිසාම සෞම්‍ය දේශගුණයක් ඇති බව දැනෙනවා. පුරාවිද්‍යා ස්ථාන නැරඹීමට මෙන්ම විවිධ සතුන් නැරඹීමටත් පැමිණෙන සංචාරකයන් බොහෝමයි. ඒ මේ ප්‍රදේශයේ සතුන් නිදහසේ කල්ගත කරන නිසාය. දීවර කර්මාන්තයේ නිරත වන කලාගල වැසියන් කලාගල වැව මෙන්ම දුඹුතුළු වැව, බූ වැව, උණගල වෙහෙර වැව, නික වැව, තෝපා වැව, අතුමල් පිටිය වැව සහ එරමුදු වැව නොහොත් කටු වැවෙහි මසුන් නැල්ලූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. දීවරයින් වර්තමානයේ කුඩා බෝට්ටු තෙප්පන් භාවිතා කරන අතර තනිව හෝ දෙදෙනෙකු පමණ ගොස් දැල් දමා මසුන් නැල්ලීමයි ඔවුන්ගේ සිරිත. දීවරයන්ට අමතරව මේ වැව් ඉවුරුවල මසුන්ද කුඩා ජීවීන්ද ආහාරයට ගැනීමට කුරුමානම් මල්ලන පක්ෂීන්ද බොහොමයි. මේ යායට පැතිරුණු නිල්වන් ගොයමින් පෙන්වන්නේ
රජරටින් ගොඩ නැගෙන ශාස්ත්‍රීයත්වයේ සංකේතයයි. ඉරු නැගෙන උදෑසනත් ඉරු අවරට යන සවස් කාලයේදීත් පක්ෂීන් වර්ග වැඩි වශයෙන් මේ වැව් කුඹුරු අසල නිරන්තරයෙන් හමුවනවා. එකිනෙකට බද්ධ වූ වැව් කිහිපයක්ම දක්නට ලැබෙන මේ ප්‍රදේශයේ පිටවාන් සොරව් අසල තම ගෙවන් නිවා ගැනීමටත් එහි සුන්දරත්වයේ විඳීමටත් පැමිණි සංචාරකයන් සුලභ දසුණා. ඔවුන් ලබන සුන්දරත්වය තව තවත් වැඩි කරන්නේ නිදහසේ කල්ගත කරන විවිධ සතුන් සහ පක්ෂීන් නිසාය. විවිධ වටිනා ඛනිජ සම්පත් වලින් අනුන මේ ප්‍රදේශය ලක්දිවට මහත් වටිනාකමක් එක් කරනවා. නමුත් ඒ වටිනාකම සියක් ගුණයකින් වැඩි කරන්නේ අතීත රජදරුවන් විසින් දැයට දායාද කළ දෙස් විදෙස් ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වන පොළොන්නරුව රාජධානියේ ශ්‍රේෂ්ඨත්වයයි. සංස්කෘතියත් සොබාදහමත් ඉතිහාසය හා බැඳුණු කලහගල ගම්මානයයි අද ඔබට ගෙනෙන්නේ. පොළොන්නරුව රාජධානිය ගැන කතා කරද්දී දැන් බොහෝ දෙනෙක් ඇවිල්ලා පොළොන්නරුවේ නගරයේ තියෙන පුරාවිද්‍යා ස්ථාන නරඹනවා, දකිනවා, බලනවා, යනවා. නමුත් දැන් පොළොන්නරුව නගරේ ඉඳලා කිලෝමීටර් 8ක් විතර දුරින් තියෙන මේ කලහගල ප්‍රදේශයට මිනිස්සු එනවා හරි අඩුයි. දැන් අපි ඇවිල්ලා ඉන්නේ කලහගල ප්‍රදේශයේ කලහගල වැව ආසන්නයේ තියෙන මේ සොරවුවක් ළඟට. දැන් වර්තමානයේ නම් මේ ප්‍රදේශය බැලුවහම වැවක ස්වරූපයක් නැහැ. මේ සීලුම දේවල් ගොඩ වෙලා සමහර විට මේවා කුඹුරු බවට පත් වෙලා. නමුත් ඉතිහාසයේ මේ ස්ථානයේදී වැවක් තිබුණු බව සඳහන් වෙනවා. ඒ නිසාම දැන් මේ මම ඉන්න තැන මෙතනට නම් කරලා තියෙන්නේ බූවැව පැරණි සොරවුව කියලා. දැන් මේ සොරවුව නිර්මාණය කරලා තියෙන්නේ ගලෙන්මයි. දැන් සොරවුව බලද්දි තේරෙනවා මේ ගල් එකින් එකට හරි අපූර්වට වද්දලා තමයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ. සොරවුව කියලා කියන්නේ වැවේ තියෙන වටිනාම ස්ථානයක්නේ. වැවේ සියලුම බර දරා සිටින්නේ මේ සොරවුවෙන්. සොරවුවෙන් තමයි ජලය පිටට යන්නේ. ඉතින් ඒ නිසාම මේ නිර්මාණය දැවැන්තව කරලා තියෙනවා. එන්න මේ බලමු, මේ තමයි අපේ ඉතිහාසය. පොළොන්නරුවේ සිට කිලෝමීටර් 8ක් පමණ කලහගල දිශාවට යන විට මේ බූවැව පැරණි සොරවුව හමු වෙනවා. සොරවුවට සම්බන්ධ අනෙක් සියල්ල විනාශ වී ගියත් සොරවුව සහ ජලය පිටතට පැමිණෙන මාර්ගය හොඳින් ආරක්ෂා කර ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්මයි. අඩි 10ක් පමණ දිගින්ද අඩි 10ක් පමණ පළලින්ද අඩි 7ක් පමණ උසින්ද නිර්මිත සොරවුව වැවේ පීඩනය දැරිය හැකි අයුරින් නිසි ලෙස නිර්මාණය කර තිබේ. අතීතයේදී පරාක්‍රම සමුද්‍රය හා බැඳුණු තවත් වැව් පහක් තිබූ බවත් එහි එක් වැවක් ලෙස බූවැව හැඳින් වූ බවත් සඳහන්. මනා ලෙස කළුගල් කපා එකිනෙකට වද්දා ඇති නිසා වැවේ ජලයේ පීඩනයත් සමගින් තව තවත් තද වී හිරවන අයුරෙන් නිර්මාණය කිරීම අතීත වාරි තාක්ෂණය පිළිබඳව මොනවට පැහැදිලි කරයි. සොරවුව දෙපස ඉවුර බැඳ ඇත්තේ ගඩොල් වලිනි.
ඒවා පසු කලක සංරක්ෂණයෙන් නිර්මාණය වූ බව පැවසෙනවා. සොරව්වට ඉහළින් බලන විට මේ නිර්මාණය සුමට බව පැහැදිලියි. ජලය සොරව්වෙන් පිටවන ස්ථානය තරමක් වල් බිහි වී ඇතත් තොරතුරු ගවේෂණය කරන්නෙකුට සොයා යාමට අපහසුවක් නැහැ. එදා පරාක්‍රම සමුද්‍රය නිර්මාණය වූයේ කුඩා වැව් 7ක් එක්වීමෙනුයි. නමුත් ඉන් අද ඉතිරි වී ඇත්තේ තෝපා වැව, දුඹුතුළු වැව සහ එනමුදු වැව නොහොත් කටු වැව පමණයි. වර්ග සැතපුම් 29.2ක් පුරාවට පැතුරුණු පරාක්‍රම සමුද්‍රයෙහි උපරිම ගැඹුර මීටර් 12.7ක් ලෙස සඳහන් වනවා. අක්කර 18,000කටත් අධික කෘෂි ප්‍රදේශයක් අස්වැද්දීමට මෙහි ජලය ප්‍රමාණවත් බවයි එහි සඳහන්. වර්ෂ 1153ත් 1186ත් අතර කාලයේදී රට පාලනය කරන පරාක්‍රමබාහු රජුගේ අනින් මේ පරාක්‍රම සමුද්‍රය නිර්මාණය වුණා. ඒ බව සඳහන් යම් යම් ශිලාලේඛනයන් ඇත්මල් පිටියේ වැව අසලත් නික වැව අසලත් තිබූ බවට ඉතිහාසයේ සාක්ෂි දරනවා. අමුණු, සොරව්, ඇලමාර්ග කිහිපයක් හරහාම පොළොන්නරුවේ බොහෝ ප්‍රදේශවලට මේ ජලය ගෙන යනවා. මඩ ගොවිතැන මෙන්ම මේ ප්‍රදේශවල ගොඩ ගොවිතැනත් සරුවට සිදුවනවා. කන්න ක්‍රමයට වගා කරනා මෙහි වනසතුන් නිසා නම් වන හානිය බොහොමයි. විශාල ගස් මත හා වගා භූමියේ පැල් අටවාගෙන තම වගාවන් ආරක්ෂා කර ගැනීමට වෙරදරනා ගොවින් අප දුටුවා. පරාක්‍රම සමුද්‍රයත් නිලට නිලේ බබලන කෙත්යායත් විදේශකයන්ට අරුමයක් වගේ. ඒ විතරක් නෙවෙයි. එදා ලාංකීය ගෘහ නිර්මාණ ශිල්පයන් භාවිතා කරමින් නිදි කළ පොළොන්නරුව රාජධානිය ලොව මවිත කරන මහා නිර්මාණයක්මයි. පය තබන සඳකඩ පානයේ සිට වියදී යන ශෛලමය පියගැට පෙළද ඒ දෙපස නිර්මිත කැටයම්ද ආශ්චර්යජනකයි. නෙළුම් පොකුණ, ගල් විහාරය, වටදාගය, අටදාගය, හැටදාගය, පොත්ගුල් විහාරය, නිශංකලතා මණ්ඩපය ලාංකීය ශෛල කලාව පැහැදිලිව පෙන්වයි. විදේශ ආක්‍රමණ තුළින් බිහිවුණු රාජධානියක අපේ සංස්කෘතිය හා බැඳමින් රට එක්සේසත් කළ, බතින් රටම ස්වයං පෝෂිත කළ, ආගම දහම අනුව යමින් රට පාලනය කළ අපූරු ගම්මානයක ඉතිහාසය හා බැඳුණු සංස්කෘතියයි මේ.
කලාගල ප්‍රදේශය ගැන කතා කරද්දී දැන් කලාගල ප්‍රදේශයේ මායිම් වෙනවා එක් පැත්තකින් පරාක්‍රම සමුද්‍රයට, තවත් පැත්තකින් කලාගල වැවට, ඒ වගේම අංගම්මැඩිල්ල අමුණේ සිට ගලා බසින ඔයට, තවත් පැත්තකින් බස්ගමුව සහ අංගම්මැඩිල්ල රක්ෂිතයට මැදි වෙලා තමයි මේ අපූර්ව ගම්මානය පිහිටලා තියෙන්නේ. ඒ නිසාම සුබාදහමෙත් හරි අපූර්ව ස්ථාන මේ ප්‍රදේශය පුරා බලන්නට පුළුවන්. දැන් අපිත් ඇවිල්ලා ඉන්නේ මේ වගේ ස්ථානයකට. දැන් මේ තියෙන්නේ අංගම්මැඩිල්ල අමුණ. මේ අමුණ ළඟට ආවහම මේ සුන්දර පරිසරය විනාශ වෙලා තියෙන ආකාරයත් අපිට දකින්නට පුළුවන්. මේ සුබාදහම විනාශ කරන්නේ මිනිසුන් විසින්. මේ ස්ථානවලට ඇවිල්ලා නිදහසේ කල්ගත කරලා මේ Taman ගෙන ආහාරයක දවටන මේ ස්ථානවල දමා යනවා. ඉන් අනාගත පරපුරට මේ ස්ථානවල මේ සෝබාදහම රස විඳින්නට අවස්ථාවක් නැතිවන්නට පුළුවන්. ඒ නිසාම ඔබ මෙවැනි ස්ථානයකට එනවා නම් Taman රැගෙන ආදී නැවතත් ගෙනෙන්නට මතක තබා ගන්න. මේ ස්ථාන අනාගත පරපුරට අපි ආරක්ෂා කරමු. කලාගල ප්‍රදේශයේ සෝබාදහම හා බැඳුණු සුවිශේෂී ස්ථානයක් වන්නේ අංගම්මැඩිල්ල රක්ෂිතයයි. කදුරුවෙල නවනගරයේ සිට මේ හරහා දිවෙන බස් රථයෙන් මෙහි පැමිණීමට පුළුවන්. අංගම්මැඩිල්ල රක්ෂිතය පැරකුම් සමුද්‍රයට ජීවය සපයන දිය දහරාවන් ඇරඹෙන ස්ථානයයි. අද වන විට දක්නට ලැබෙන මේ අමුණ එදා රජු දවස බැඳ තිබුණේ මේ රක්ෂිතය අභ්‍යන්තරයේ. අබන්ගඟ හරහා වේල්ලක් බැඳ යෝදෑල හරහා පරාක්‍රම සමුද්‍රයට ජලය ලබා දුන් බව ඉතිහාසයේ කියවෙනවා. හෙක්ටයාර 7829ක් පුරා පැතිරුණු අංගම්මැඩිල්ල රක්ෂිතයක් බවට පත් වූයේ වර්ෂ 2006 දී. වස්ගමුවත් මින්නේරිය රක්ෂිතයත් එකිනෙකට යා කරනුයේ අංගම්මැඩිල්ලයි. එම නිසාම මේ ප්‍රදේශය අලිමම් පෙතක් ලෙස භාවිතා කරනවා. අලි විතරක් නෙවෙයි, විවිධ උරග වර්ග, පක්ෂීන් වර්ග, මුවන්, ගෝනුන්, වල්ලූරන් මෙහි ගහනයි. නමුත් එම සතුන්ට තර්ජනයක් වන මිනිසුන් මේ ප්‍රදේශය විනාශ කරනවා. තමන් රැගෙන එන විවිධ අපද්‍රව්‍ය දමනවා සේම දඩයක්කරුවන් මේ සතුන් මරා දමන බවත් සඳහන් වෙනවා. සුදු කන්දේ සිට ඇරඹෙන අඹන්ගඟේ වටිනා කණුජයන් නැති බවත් අපේ ඇස් සාක්ෂි දරනවා. පළු, බුරුත, මිල්ල, කළුවර වැනි වටිනා ශාක වලින්ද මේ රක්ෂිතයේ පොහොසත්. වසරේ කාලයක් වියලි දේශගුණයත් තවත් කාලයක තෙත් දේශගුණයක් දැති නිසා වියලි සහ තෙත් දේශගුණයන්ගේ එකතුවක් ලෙස මෙහි දකින්නට පුළුවන්. කලාගල මේ රක්ෂිත ප්‍රදේශාශ්‍රිතව වැඩි වශයෙන් කුරුළු වර්ග දැක ගන්නට ලැබෙනවා. මේ අතරම ලංකාවට ආවේනික මෙන්ම සංක්‍රමණික පක්ෂීන්ද වෙනවා. ඇඟකළු පැහැ, පාදිලි මානාවා මෙන්ම සුදු පැහැ, සුදු දෑකැත්තා, වියලි කලාපය මෙන්ම වර්තමානයේ තෙත් කලාපයේද යම් යම් ස්ථානවලදී දැක ගන්නට හැකිවන පක්ෂීන්. මසුන් ආහාරයට ගනිමින් ජීවත් වන මේ අලු පැස්තුඩුවාද සංචාරක ආකර්ෂණය දිනාගත් කුරුළු විශේෂයක්. අංගම්මැඩිල්ලේ සිට කලාගල හරහා ගලා බසිනා ඇල මාර්ග කිහිපයක්ම වෙනවා. මේවා හරහා තම නිවෙස් කරා යාමට ඒ දඩුමම් භාවිතා කරනු අප දුටුවා.
මේ රක්ෂිත ප්‍රදේශය අසල සිටින වනසතුන් අතර වඳුරන් සහ අලීන් ගම්වැසියන්ගේ භවභෝග විනාශ කරන බව නිතර අසන මැසිවිල්ලක්. ඒ නිසාම වල් අලින් ගම් වැදීම වැළැක්වීමට අලි වැටක්ද යොදා තිබේ. නමුත් මින්නේරිය හෝ පරාක්‍රම සමුද්‍රයේ වනාන්තර කෙළවරෙහි උදෑසන හෝ සවස් කාලයේදී වල් අලින් දැකීම සුලභ දසුණක්. අඹන්ගඟේ අතුශාකාවන් තුළ ලංකාවට ආවේනික මත්ස්‍යයන් මෙන්ම තවත් බොහෝ ජීවීන් වනවා. ගල්පාණ්ඩියා සහ පෙතියන් වර්ග මේ අතර විශේෂයි. අලංකාර පිළිකලඹක් ඇති මේ මොණරුන් ඉතිහාසයේදී වැඩි වශයෙන් දක්නට ලැබුණේ වියලි කලාපයේ. නමුත් දැන් ආක්‍රමණික ජීවියෙකු ලෙස ලංකාවේ මධ්‍යම කඳුකරයටද ව්‍යාප්ත වීම නිසා විවිධ පාරිසරික ගැටලුද ඇති වී තිබෙනවා. වැඩි ආහාර ප්‍රමාණයක් ගන්නා විශාල පක්ෂියෙකු වන මොණරුන් රංචු වශයෙන් සිටීමට කැමැත්තක් දක්වනවා. රක්ෂිත වනාන්තරයන්ගෙන්ද ලෝක උරුම නගරයකටද මැදිවුණු කලහගල ගම්මානයයි අද ගම්මානයෙන් ගෙනාවේ.